පිකමාලාවට එන්ට ලැබීම ගැන අද අපේ මාතෘකාව මිත්‍රත්වය. අද අපේ ධර්ම මාතෘකාව මිත්‍රත්වය. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මිත්‍රත්වය හඳුන්වන්නේ කල්යාණ මිත්‍රතා කියලා. කල්යාණ මිත්‍රතා. කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය කියලා තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මිත්‍රත්වය ගැන කතා කරලා තියෙන්නේ. ඒ සවුන්ඩ් එකේ ප්‍රශ්න බැටරි බෑනද? ඔක කරමු. කල්යාණ මිත්‍රතා දැන් ඔය වියග්ගපඤ්ඤ කියලා සූත්‍රයක් තියෙනවා ඔබ නිතර අහලා තියෙනවා. එහි ගිහි ජීවිතේ සාර්ථක වෙන කරුණු හතරයි. උත්ථාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා. හරියට ගෘහ ජීවිතය ප්‍රධාන කණු හතරක් උඩ තියෙනවා නම් එයින් එක කණුවක් තමයි කල්යාණ මිත්‍රතා. කල්යාණ මිත්‍ර සම්පදා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා රාශියක කල්යාණ මිත්‍රත්වයේ අවශ්‍යතාවය අවධාරණය කරලා තිබෙනවා. සිංහලෝවාද සූත්‍රය තුළ මිත්තා මච්ඡාච උත්තරා උතුරු දිශාව ලෙස මිත්‍ර සම්බන්ධකම අවධාරණය කරලා තිබෙනවා. මිත්‍රත්වය. ඊළඟට භික්ෂූන්ට විශේෂයෙන්ම දේශනා කරපු සූත්‍ර ගණනාවක කල්යාණ මිත්‍ර ඇසුරේ තියෙන අවශ්‍යතාවය අවධාරණය කරලා තියෙනවා. සෝතාපන්න වීමාදී මාර්ගඵලයක් අවබෝධ කරගන්න හිතන කෙනෙකුට අත්‍යවශ්‍ය අංග අතර සෝතාපට්ටි සංයුත්ත නිකායේ අපිට පේනවා තථාගතයන් වහන්සේ දැඩි ලෙස අවධාරණය කරලා තියෙනවා සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර කියන. ඒ ඇසුරින් තමයි සද්ධම්ම ශ්‍රවණ දහම් ශ්‍රවණය. ඊළඟට යෝනිසෝ මනසිකාර සිහිනුවණින් යුක්තව ඒ ඇහු දහම් මෙනෙහි කරන්නෙක් වීම. ඊළඟට ධම්මානුධම්ම ප්‍රතිපදාව. මේ කාරණා අතර සෝතාපට්ටි අංග. තථාගත ශාසනයේ මිත්‍රත්වය, කල්යාණ මිත්‍රත්වය බොහෝම ඉහළින් අවධාරණය කරලා තියෙනවා. දැන් අද මම කතා කරන මේ කල්යාණ මිත්‍රත්වයට අදාළ දේශනාව මම තෝරගන්නේ අංගුත්තර නිකායේ. අංගුත්තර නිකායේ තියෙන මිත්‍ර සූත්‍රය. මිත්‍රත්වය ගැන වදාළ වටින දේශනාව. හරිම ලස්සන කරුණු කීපයක් අපිට කියනවා. එහි මිත්‍රත්වය අනේකාට පිරිනමන්න ඕන නම් තමන්ගේ කාව තියෙන ඕනි ගුණාංග තමයි විස්තර කරන්නේ. දැන් අපි අනිත් අය අපිට මිත්‍රයෝද කියන එක හොයන්න කලින් අපි අනිත් අයට මිත්‍රයෝද කියලා බලන්න. අපි දෙන්නේ කල්යාණ මිත්‍රත්වයක්දනේ. අපි උසස් මිතුරුකමක් අනිකාට ප්‍රදානය කරනවාද? කාටද? තමන්ගේ බිරිඳට, තමන්ගේ සැමියාට, තමන්ගේ දරුවෝන්ට. ගෙදරින් පටන් ගන්න ඕනේ. එළියේ කොච්චර මිත්‍රයෝ හිටියත් ඒක ඇත්තට වැදගත් කාරණාවක් වන්නේ නැහැ. ගේ ඇතුලේ සත්පුරුෂයෝ මිත්‍රයෝ නැත්තම් ගේ ඇතුලේ තමයි ආරම්භ වෙන්නේ. හැමතේම තමන් තුලින්නේ පටන් ගන්න ඕනේ බුදුදහමට අනුව. එළියේ මිත්‍රයෝ රැස්කක හිටියත් ගෙදර ඉන්නේ නයි පොළොංගු වගේ ගන්න. එතන වැඩ. එතන ජීවිතේ අන්තිම ආසාතක නේද? මහා කර්මක්කාර ජීවිතයක් කරනවා. ඒ හින්දා අපි ගේ ඇතුළට ඊළඟට එළියට මිත්‍රත්වයේ ප්‍රදානය කරලා හිතනවා නම් භාගතුන් වහන්සේ පළවෙනියටම කියනවා අපේ හිත තුළ දියුණු කරගන්න කියලා. කොහොමද? දෙන්න අමාරු දුෂ්කර දේවල් දෙන කෙනෙක්. මිත්‍රත්වය ප්‍රදානය කරන කෙනෙකුගේ තිබෙන උදාරම ගුණයක් තමයි මිත්‍රත්වයේ තියෙන ලක්ෂණයක් තමයි දෙන්න දුෂ්කර දේ දෙනවා. දෙන්න දුෂ්කර දේවල් දෙනවා. කවදාවත් මොකද අපි සාමාන්‍යයෙන් දෙන්න පහසු දේවල් සහ දුන්නට අලාභයක් නැති දේවල් දෙන කට්ටිය. සාමාන්‍ය මිනිස්සුන්ගේ සම්බන්ධකම් වලදී තියෙන්නේ වැඩිපුර දුන්නට පාඩු නැතිව දෙන එක. ඕ දුන්නොත් ඊට වැඩිය වැඩිපුර ලැබෙන ඒවා දෙන එක. ඒ වෙනුවට මෙතන වැදගත් සංකල්පයක් අපිට කියනවා දීමට දුෂ්කර දේ දෙනවා නම් ඒක මිත්‍රත්වයේ පළමු ගුණය. දීමට දුෂ්කර දේ.
ගොඩාක් හිත හැදෙනවා. ගොඩාක් හිත හැදෙනවා. මොකද දීමට දුෂ්කර දෙයක් නෙමෙයි. පහසු දෙයක්වත් අපිට පුංචි කාලේ ඉඳලා වැඩිපුර උපදෙස් හම්බෙලා තියෙන්නේ. ඒ දෙද්දි එහෙම නිස්සරණාධ්‍යාසී ගති ගුණයක් තියාගන්නම නෙමෙයි ඇත්තටම. අපිට හම්බෙච්ච ඇත්ත උපදෙස් වල තියෙන්නේ. දැන් පොඩි කාලේ මතක නම් ඉස්කෝලේ යනකොට කෑම පෙට්ටියට මොනවා හරි දාලා දෙන අම්මගේ තාත්තගේ වැඩිහිටියන්ගේ උපදේශය අපිට හම්බුනේ වැඩිපුර දෙන්නේ නැති අයටත් දීලා කණ්ඩ එහෙම එකක් අපිට හම්බුනේ උඹට දෙනේ උන්ට දීලා කපා. අපි හැමතිස්සෙම අපිට ලැබිච්ච උපදේශ අතර තියෙන්නේ දෙන අයට දෙන්නනේ. ඒක ඇත්තටම මේ දෙන්නවට වඩා ඒක ඔක්කොම ආයෝජන වගේනේ. දෙන අයට දීම. අපිට කිව්වා ඔයාටත් දෙන අයට දෙන්න. ඔයාටත් දෙන අයට දෙන්න. දෙන අයට දීලා කන්න. හැබැයි බුදුදහම යෝජනා කරන්නේ එහෙම එකක් නෙමෙයි. දෙන අයට නොදෙන අයට දෙගොල්ලටම දෙන්න. එතකොට නොදෙන අයට දෙන එක අමාරු එකක්. ඒක අමාරු එකක්. මසුරන්ට අපි දෙන්න කැමති නෑනේ. මසුරන්ට අපි දෙන්න කැමති නෑ. මොකද අපිට ඔළුවටම එයාට දුන්නට වැඩක් නෑ. එයා මසුරු. එයා යාගේ වහංග ගන්නවා. අපිට දෙන්නේවත් නෑ. අපි මොකටද දෙන්නේ? බුදුදහම යෝජනා කරන්නේ මසුරා දිනන්න ඕනි නම් එයාට දෙන්න. ජිනේ කදරියන් දානේනනේ. ජිනේ කදරියන් දානේන. මසුරා දිනන්න ඕන නම් මසුරටම දෙන්න. නොදෙන කෙනාට දෙන්න. ඒවා මේ පටිසෝතගාමී ප්‍රතිපදා. සාමාන්‍ය ප්‍රතිපදාව තමයි දෙන අයට දෙන්නේ. සාමාන්‍ය ප්‍රතිපදාව තමයි දෙන්න අමාරු නැතිව දෙන එකනේ. දුන්නාට පාඩු නැතිව දෙන එක. හැබැයි නිවන් මාර්ග වෙන්නේ කොහොමද? දෙන්න අමාරු දේවල් දෙන එක. එනම් මොකද්ද? අපි ආසමය දෙන එක. අපි හොඳටම ආසය දෙන එක තමයි අමාරු එක ලෝකේ. ඒක දුන්න මිනිහා තමයි දුකින් නිදහස් වෙන්නේ. මොකද ආසයව දෙනවා යනවා ආසාව ඉවර කර ගන්නවා කියන්නේ. ආසාව ඉවර කරගත්තොත් මිනිහාගේ විඳවිල්ල ඉවර වෙනවා. මිනිස්සයා විඳවන්නේ ආස නැති ඒවා හින්දා නෙමෙයි. ආස නැති ඒවා කවුරු හරි ගෙනිච්චේ නැතොත් තමයි විඳවන්නේ. ඒ කියන්නේ ගාබේජ් එහෙම ගෙනිච්චේ නැතොත් විඳවනවා. ආසයව ගෙනිච්චොත් විඳවනවා. ආසයව පොඩ්ඩක් වෙනස් වුණොත් විඳවනවා. ඒකට බුදුදහම අපිට යෝජනා කරනවා දෙන්න දුෂ්කර දේ යමෙකුට දෙනවද එයා උදාාර මිත්‍රත්වයක් තියෙන කෙනෙක්. එහෙම දෙන්න දුෂ්කර දේවල් අපිට මුලින්ම දුන්නා නම් ඒ දුන්නේ අපේ කාගේ අම්මයි තාත්තයි තමයි. දෙන්න දුෂ්කර දේවල් අපිට දුන්නේ අම්මයි තාත්තයි. මොකද ඒගොල්ලන්ට අත්‍යවශ්‍ය දේවල් අපිට දුන්නා. ඒගොල්ලන්ගේ කාලය, ඒගොල්ලෝගේ ධනය, ඒගොල්ලෝගේ ලේතික පවන්නේ අපි වෙනුවෙන් දෙන්න දුෂ්කර දෙයක් ඒගොල්ලෝ දීලා තියෙනවා. ගොඩක් දේවල් අපි කාගේ අම්මා තාත්තා අපිට දීලා තියෙනවා. පොඩි දේවල්. ඒ හින්දා ඔබ හැම කෙනෙක්ම වටහා ගන්න ඕන අපිට ජීවිතේ හැමච්ච පළවෙනිම මිතුරා සහ මිතුරිය අම්මයි. මොකද ඒගොල්ලෝ ගාව තිබුණ උදාාර ගුණයක්. ඒ තමයි මෙත්තා. මෙත්තා දිනු වෙච්ච කෙනෙකුට තමයි දෙන්න අමාරු දේවල් දෙන්න පුළුවන්. Tamanට අත්‍යවශ්‍ය දේවල් දීලා දාන්න පුළුවන් අනිත් එක්කෙනාට ඒක එන්නේ කොතනින්ද? තාම ගැඹුරු මෛත්‍රියක් Tamanගේ අනේකා වෙනුවෙන් Taman තුල දිනුවා. එහෙම අපට පුංචි කාලේ ඉඳලා මේ ලෝකෙට ගෙනීම ඉඳලා අපේ අම්මයි තාත්තයි කරලා තියෙනවා. ඊට අමතරව හොඳ ගුරුවරු සමහර දේවල් අපි වෙනුවෙන් මේ විදිහට දීලා තියෙනවා නේ. ඊට අමතරව මම හිතන්නේ පිරිමියෙකුට නම් තමන්ගේ බිරිඳකට නම් තමන්ගේ ස්වාමියා ඊමට දුෂ්කර දේ දීලා තියෙනවා. ඒ මොකද ඒ අනිකා පිටිපදව උපදින
ගැඹුරු මිත්‍රත්වයක් ඇතුලේ ගැඹුරු මිතුරුදමක් ඇතුලේ තමයි තමන්ට අත්‍යවශ්‍යම දේවල් අනිකාට දෙන්න පුළුවන්. ඒකට මෛත්‍රිය දියුණු වෙනවා. ආදරෙදි දෙන්න පුළුවන් දුන්නාට අපව හොයන්න. ආදරෙදි දෙන ඒවායි අපි හැමතිස්සෙම මේ මොකක්ද ඒකේ ප්‍රතිචාරය කියලා බලනවනේ නේ. මම එහෙම අමාරු දේවල් දෙනවා නම් මටත් දෙන්න. ඒ කියන්නේ ආදරේ ස්වභාවය. ඒ ලැබෙන්නේ නැති වුණොත් ආයෙ දෙනවද නැද්ද කියලා තීරණයක් ගන්නවා. ඒ ආදරේ ස්වභාවය. ඒක ඒ හින්දා බුදුදහම ආදරය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඉතින් ආදරය ඒ හැටි හොඳ දෙයක් ලෙස වර්ණනා කරන්නේත් නැහැ. බුදුදහම යෝජනා කරන්නේ මේ හොඳම උත්තම මනුෂ්‍ය සම්බන්ධකමක් වෙන්නේ මෛත්‍රී කියලා. මෙත්සිත දියුණුවනොත් අපිට අනේකා වෙනුවෙන් කායික ඕනිතරම් පරිත්‍යාගශීලී වෙන්න පුළුවන්. වාචසික ඕනතරම් පරිත්‍යාගශීලී වෙන්න පුළුවන්. මානසිකව ඕනිතරම් පරිත්‍යාගශීලී වෙන්න පුළුවන්. මෛත්‍රිය ගැඹුරින් දියුණු වෙනකොට. ඒකේ විශේෂත්වය මොකොත් හින්න අජෙන්ඩා එකක් නෑ. මොකක්වත් සංගවුණු න්‍යාය පත්‍රයක් නෑ. ඒක හුදු නිස්සරණය පිණිසමයි. නිවන පිණිසමයි. අතහැරීම පිණිසමයි. දුරු කිරීම පිණිසමයි. එතකොට හොඳ මිතුරු දමක් හැදෙනවා යනු මතක තියාගන්න. තාම ගැඹුරින් මෛත්‍රිය දියුණු වෙනවා. හොඳ මිතුරෝ අවසන නවතින්න පුළුවන් මාර්ග ඵල ලබලා නිවන් දැක්ක නැතොත් බ්‍රහ්ම ලෝකෙ. ඉතා ගැඹුරු මෙත්සිතක් දියුණු වෙච්ච කෙනෙක්ගේ ඊළඟ උපත ආසන්න වශයෙන්ම කොහෙද? බ්‍රහ්ම ලෝකේ. බ්‍රහ්ම ලෝකූපගෝ හෝති කියලා මෙත්තානිසංසතිය, මෛත්‍රී ආනිසංසතිය බඹලෝව උපදින්නේ. ඒ ගැඹුරු මිත්‍රත්වය දෙනකොට ගැඹුරු මෛත්‍රියකින් එය පෝෂණය වෙලා තියෙනකොට එයාට ගොඩාක් ප්‍රතිලාභ තියෙනවා. සුඛං සුපති හොන්තට නින්ද යනවා. සුඛං පටිපුච්චති සුවසේ නැගිටිනවා. න පාපකං සුපිනම් පස්සති පවිතු නපුරු දරුණු ඊන පේන්නේ. මනුස්සානම් පියෝ හෝති මිනිස්සු ප්‍රිය කරන්න ගන්නවා. අමනුස්සානම් පියෝ හෝති මනුෂ්‍ය නොවන අයත් ප්‍රිය වෙන්න පටන් ගන්නවා. එහෙම ගැඹුරු මිත්‍රත්වයක් දෙනකොට මුළු ලෝකෙම ප්‍රිය වෙනවා. අපිට ආදර වෙනවා, කැමති වෙනවා. අපිව ඕනි වෙනවානේ. දේවතා රක්칸ති. ඒ වගේ හොඳ මිත්‍රත්වයක් ප්‍රදානය කරනකොට ඒ අයට දෙවියන්ගේත් ආශිර්වාද ආරක්ෂාව ලැබෙනවා. දෙවියෝ රකින්නවා යාව. ඒ නිසා ඔබ හොඳට වටහා ගන්න ඕන මේ මෙත්සිත දියුණු කර ගැනීම හරීම උදාර දෙයක්. මෙත්සිත දියුණු වුණායලු හොඳ මිත්‍රත්වයක් වැඩුණා කියන එක. කෙනෙකුට හොඳ මිතුරෙක් හෝ මිතුරියක් වෙන්න පුළුවන් මෛත්‍රිය ඇති. අපිට ගොඩාක් මිතුරුකම් දිගට ගෙනිය ගන්න බැරි වෙලා තියෙන ඇති කර ගන්න පුළුවන් වුණත් අපිට තියෙන වෙන වෙන යටි අරමුණු අපි බලාපොරොත්තු වෙනවා එයා යාළුවා නම් ඉතින් මේකෙ ඉන්න ඕනේ. මේ මට්ටමට ඉන්න ඕනේ. එයාලයි දේවල් වලදී අපි කොහොමද හිටියේ? අපිටත් එහෙම ඉන්න ඕනේ. අන්තිමට නවතින්නේ රිදිලාද නැත්? අන්තිමටම රිදිලා නැත්. මේ වගේ රටවල් වලදී ඕක වැඩිපුරත් එක්ක රිදෙනවානේ. මොකද නෑදෑයොත් නැති නිසා නෑදෑයෝ වෙන්නේ ඉතින් මේ ආශ්‍රය කරන කට්ටිය. ඉතින් පණ අරගෙන දඟලලා අන්තිමට රිදවනවා. මොකද හේතුව අනේකා වෙනුවෙන් දායක වෙන තරමටම තමන් වෙනුවෙන් දායකත්වයක් හොයනවද නැත්? හොයනවා. අනේ හෙවිල්ල හින්ද විදවනවා. අරයාගේ නොදිල්ල හින්ද නෙවෙයි. අපේ හෙවිල්ල හින්ද විදවනවා. අපි හොයනකොට විදවනවා. අපේක්ෂා බහුල වෙන්න විදවනවද නැද්ද? විදවනවා. ඒ නිසා ඔබට යෝජනා කරනවා මිත්‍රත්වය දිගුකාලීන ඕනේ නම් මිත්‍රත්වය මේ භවයේ පුරාම ඕනේ නම් කෙනෙකු සමග නිරාමිසව
කිසිවක් බලාපොරොත්තු නොවි ඔබට අවශ්‍යම ඒවා අනිත් අය වෙනුවෙන් දෙන කෙනෙක්. ඔබට හිතෙන්න පුළුවන් මේක කොච්චර අමාරුද? බුදුදහමේ කොහොමද ලේසි නෑ. එච්චර පහසු එකක් නම් ආරංකය ගානක් පාර පෙරම් පුරන්න ඕනේ ඒතෝ තේරුම් ගන්න. මේ මග අමාරුයි. මේ මග දුෂ්කරයි. මේ පටිසෝතගාමී උඩුගම්බලා පීනීම. දෙන්න දුෂ්කර දේ දෙන්නේ නම් මිත්‍රෙක් වෙනවාය කියලා මොන ආගමකද කියලා බුදුදහමේ දෙන්න දුෂ්කර දේවල්. ඒ කියන්නේ ඔබට ඕනම ඒවා දෙනකොට තමයි ඔබ විතුරු වෙන්නේ. ඒ බුදුදහමේ විශේෂයි කියන්නේ. හරි වටිනවා. ඒවා බුදුවරයෙක්ගේ මුවින් තමයි කියවෙන්නේ. සාමාන්‍ය නික්ලේසි නොවන කෙලෙස් සහිත කෙනෙක්ගේ මුවින් මේ වගේ දේවල් එහෙම එළියට එන්නේ නැහැ. එන්න විදියක් නැහැ, පදනමක් නැහැ. මොකද ඒත් සාමාන්‍ය ජීවිත ගෙවන සියලු දෙනාගේ අදහස් අතර තියෙන්නේ අනිත් අයට දෙන්න ඕනි, නමුත් දෙන්න පුළුවන් දේ. දුන්නට පාඩු නැති දේ, හෝ ආයෝජනයක් වෙන දේ. එන්නේ අපිට කියලා තියෙන්නේ කොහොමද එහෙම තමයි. මොකද ගොඩක් අය තේරුම් අරගන්නවා පැවැත්ම ඕනනම් ක්‍රමේ ඒක කියලාද නැද්ද? ඒක තමයි ක්‍රමේ. පැවැත්ම ඕනනම්. ඉතින් බුදුදහම පැවැත්මට නෙවෙයි බණ කියන්නේ. බුදුදහමේ බණ කියන්නේ කොහොමද? නවතින්නනේ. නවතින්න. ඉවර කරන්න මේක. ඉවර කරන්න දෙන මිත්‍රත්වයේ ගොඩනගන අය නම් දීමට දුෂ්කර දේවත් Tamanට ගොඩාක් ප්‍රියමනාප දේ දෙනවා. මනාපදායි සූත්‍රෙත් ඕකම තියෙනවානේ. මනාපදායි සූත්‍රය කියන්නේ මනාප දේ දෙන්න. මනාප දේ දෙන්න කියනකොට ඒකේ තව අර්ථයක් තියෙනවා. ලබන්න මනාප දේ දෙන්න කියන එක. නමුත් මෙතන ඇත්තටම බුදුරජාණන් වහන්සේ මම විශ්වාස කරනවා එහි අවධාරණය කරන්නේ තමන් මනාප දේ දෙන්න කියන එක. තමන් මනාප දේ දීම තමයි ජයග්‍රහණය. හිත දිනීම වෙන්නේ ඒකනේ. තමන් ආස දේ දෙන එක. ඉතින් අපි ගොඩාක් තේරුම් ගන්න ඒක මම ලබන්න ආස දේවල් මම දුන්නම හරි කියන එක. ඇත්ත අපි එහෙම අපි ආස දේවල් අපි අනිකට දුන්නාම අපිටත් ඒවා නැවත පෙරලා ලැබෙයි. නමුත් ඊට වඩා වැදගත් ඒකේ තියෙන සංකල්පීයමය වශයෙන් වැදගත් ඒ තමයි අපි මනාප දේ දෙනවා යනු අපි අතහැරීම තුනක්. අපි ආස දෙන්නේ අපිට ඕනිම දෙන්නේ ඒක උඩුගම්බලා පිළිගන්න. ඒක පටිසොත ගන්න. ඒක විමුක්ති මාර්ගය. මම හිතනවා ඔබට පළවෙනි කාරණේ පැහැදිලි. හොඳ මිත්‍රත්වය අනිකාට ප්‍රදානය කරන්න නම් දීමට දුෂ්කර දේ දෙන කෙනෙක් වෙන්න. දෙක. කිරීමට දුෂ්කර දේ කරන්නෙක් වීම. මිත්‍රත්වයේ දෙවෙනි ලක්ෂණය. කරන්න අමාරු දේවල් අනිකා වෙනුවෙන් කරනවා නම් ඒ තමයි මිත්‍රත්වයේ දෙවෙනි ගුණය. කරන්න අමාරු දේවල්. පොඩි කාලේ අපි ඇඟපතේම මල මුත්‍රා හදාගන්න. ඒවා සෝදලා අපිව පිරිසිදු කරනවා කියන එක ලේසි වැඩද? ලේසි නෑ. ඒක අපි වෙනුවෙන් කරපු මිතුරෙක් සහ මිතුරියක් නේ. අපිට හිටියා. ඒ තමයි අම්මයි. කොච්චර අමාරු දෙයක්ද? සෙමසොටු අපේ පිහිනේ සෝදනේ අද වගේ පැම්පස් තිබුණා. එහෙම තිබුණේ නැහැ. එතකොට අපි වෙනුවෙන් අපේ අම්මා තාත්තා අපි පුංචි කාලේ නේද කරලා තියෙන දේවල් ගත්තොත් ඇත්තටම කරන්න ඕනේ. හරිම දුෂ්කර දෙයක්. ඒක අම්මලා තාත්තලා වන ඔබ දන්නවා කොච්චර අමාරුද? ඒත් ළමයාගේ සුවපත් බව ගැන හිතනකොට, ළමයාගේ නිරෝගීකම ගැන හිතනකොට, ළමයා දුකින් ඉන්න හොඳ නැහැ කියලා හිතනකොට, ළමයා ලෙඩ වෙන්න හොඳ නැහැ මේ අපිරිසිදුව ඉඳලා කියලා හිතනකොට ඒ අන්න ඒ loving kindness නේ. ඒ කරුණාවන්තකම ඇතුලේ
ළමයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් කරන්න බැරි. කරන්න අමාරු දේවල් අනේකා වෙනුවෙන් කරන්න සහ කරන්නියට කියනවා කවුද? මිතුරා. උතුම් මිතුරා. උතුම් මිතුරිය. පදනම මොකද්ද? කරුණාව. දෙන්න අමාරු දේවල් දෙන පදනම තමයි මෙත්තා. කරන්න අමාරු දේවල් අනිකා වෙනුවෙන් කරන්නේ කරුණාව. බෝසත් ගුණය. උතුම් මිත්‍රත්වයක පදනම වෙන්නේ බෝධිසත්ව ගුණ. ඉතින් බෝධිසත්වවරු තමයි මෙත්තා කරුණා පුහුණු කරවන්නේ. අපි ඒකට කියන්නේ බ්‍රහ්ම විහාර කියලා. ඉතින් අපි කාගේ මෑණියෝ පියතුමන් අත වශයෙන්ම කිව්වොත් අපේ පොඩි කාලේ නම් ඉඳපු පුංචි අම්මලා නේද? නැන්දලා තාත්තගේ විවාහ නොවිච්ච මොන තරම් අපිව වඩන් ඉඳලා තියෙන්නේ. අත් කැඩෙනකම් අපිව වඩන් ඉඳලා. කොච්චර අපිව නාවලා තියෙද? කොච්චර අපේ රෙදි හොදලා තියෙදනේ? මොන තරම් ඉස්සර අපිට හරියට හෙම්බිරිස්සා හැදෙනවනේ. දැන් වගේ බේත් තිබුණාද නේ? මේ බේරනකොට ඔක්කොම හූරනවානේ. සමහර වෙලාවට රෙදි කඩක් නැත්තම් අතින් හරි අපෙන් ගලන සෙමසොටු අයින් කරනවා නැන්දලා පුංචි අම්මලා. චරිත අපි වෙනුවෙන් කරුණාව තිබුණේ නිසා. කරුණාව තිබුණනේ ඒ කිතරක ළමේ උපදින්න එනවා කියලා හිතනකොටම එතන ඉඳලම මුළු ගමේම අය කොච්චර වේලෙන් වලට කැම හදලාගෙන දෙනවද? ළමයෙකුට කොච්චර කැමතිද නේ? අවාසනාවකට එයාර තිබිච්ච අපේ සිංහල ඒ සංස්කෘතිය දැන් ටික ඉවර. ඒ වෙදින් අර අලුත් කට්ටිය කසාද බඳිනකොටම ඉවර කරගෙනනේ පටන් ගන්න. ඒකලෝ පටන් ගන්නෙම කවුරුත් ඕනේ. ඉතින් අපි හිටියන් ඇති කියලා අම්මා තාත්තා සහෝදරයෝ නෑදෑයෝ ඔක්කොම ඉවර කරගෙන තමයි ඒගොල්ලෝ පටන් ගන්න. අන්තිමට අතවසේ මේගොල්ලන්ට ළමයිත් වදයක් වෙනවද නැද්ද? වදයක් නැත්නම් මගේ ගෙදර 5 දිනක් ඉපදුනා මමත් එක්ක. ඒ අපේ අම්මට තාත්තට බරක් හෝ වදයක් උනේ නැත්තේ ඇයි? ඒගොල්ලන්ට උදව්වට ගොඩක් අය හිටියා. අත්තම්මලා සීයලා අපේ ඊළඟට විවාහ නොවෙච්ච පුංචිමලා අපේ අම්මගේ නංගිලා. මම තාම ඒගොල්ලන්ට උදව් කරනවා. මොකද මට මතකයි චුටි කාලේ මම කොච්චර වඩන් ඉඳලා තියෙන්නේ. මට මතකයි චුටි කාලේ. ඒගොල්ලෝ කොච්චර මාව නාවලා තියෙද පුංචිම කාලේ. මතක් කරගෙන ගියාම මට හොඳට මතක් කරනවා. ඒ හින්දා අපි හොඳට තේරුම් ගන්න ඕනේ අපිට එහෙම හොඳ කරුණාවන්ත පිරිසක් ඉන්දියාවේ තමයි අපිට ඉඳපු හොඳම මිත්‍රයෝ. ඒ වෙලාවේ අපි මෙච්චර ප්‍රසිද්ධ වෙයි කියලා හිතන් ඉඳපු අයත් නෙවෙයි. අපි ලොකු අය වෙයි නිව්සීලන්තයයි කියලා නෙවෙයි අපිත් එක්ක ඒගොල්ලෝ හිටියේ මතක තියාගන්න. මේ නිව්සීලන්ත ආවට පස්සේ කහුවෙන යාළුවෝ වගේ නෙවෙයි ඒගොල්ලෝ. නිව්සීලන්ත නෙවෙයි අපි මේ කොහේ යයිද කියලා දන්නේ නැතුව අපි ඉගෙන ගනිද නැද්ද කියලාවත් දන්නේ නැතුව අපිට ගොඩක් ඒව කරපු අය ඒගොල්ලෝ. තාම දුෂ්කර දේවල් අපි වෙනුවෙන් කරපු අය අපිට ඉඳලා තියෙනවා. ඒ අම්මයි තාත්තයි අංක එක ඊට පස්සේ අම්මගේ තාත්තගේ ළඟම නෑද සහෝදර සහෝදරයෝ මතක් කරලා සලකන්න කියලා මම යෝජනා කරා. මම නම් මේ පුංචි අම්මලාගේ මා නැන්දලාගේ ඒ කහගෙත් ළමයි කෙනල්ලා මම ඉගෙනුවා කොහොමද? මම දන්නවා මට මෙතෙන්ට එන්න කලින් මගේ ළමා කාලේ ඒගොල්ලෝ කොච්චර අපේ ගෙදරට උදව් වෙලාද? මම කරේ ඒගොල්ලෝගේ ළමයි පිරිවෙන්ට ගෙනත් දාගෙන නැත්නම් පන්සලේ ගෙනත් තියාගෙන තාම උගන්වන සමහරුත් ජර්මන් ටෙක් යවනවා උපාධි කරනවා. ඒකත් අපිට උදව් කරන්නේ අපි ප්‍රතිඋදව් කරනවා. ඒ කලගුණ සලකනවා. මම නම් පුළුවන් විදිහට මතක් කර කරනවා.
මෙයා මෙච්චර උදා වුණා මතක් කර. ඒ කුණේ තියෙනවනේ කලකුණ සලකන ගතිය තියනවා නේද? ඒක තිබුණත් මතක තියාගන්න අපිට හොඳ තැනක්. මහා ලොකු දේවල් නැති වුණා. මහා ධ්‍යාන සමාපatti එවමිය මහා ලොකු දේවල් නැති වුණා. ওই කලකුණ මතක තියෙන එක. ඒක හරි හොඳ එක. ඒවා සත්පුරුෂකම් මතක තියාගන්න. ඒ මිත්‍රත්වය අපිට අනිකාගෙන් ලැබුණු බව අපි අවංකව හිතන්න ඕනේ. අපිට නිස්සරණාධ්‍යාසයෙන් උදව් කරන්නේ. අපි මේ ඇත්තටම විවෘත වෙළඳ පොළ ඇතුළේනේ අපි කට්ට උනේ. ආත්මාර්ථකාමී වෙලා අපි නිකන් කොරගිඩියෝ වගේ වැඩ කරන්න පටන් ගත්තේ. මේ 80 ගණන් වල වගේ ඉඳලා නේද? ඊට කලින් අපේ සමාජය බොහොම විවෘතයි. අනිකට උදව් කිරීම හරිය නිස්සරණාධ්‍යාසය. මෙච්චර සෙල්ෆිෂ් නෑනේ. අද හැමතිස්සෙම කවුරුත් අනිත් එක්කෙනා වෙනුවෙන් යමක් කරනවා නම් Tamanට මොකද්ද ඒකෙන් තියෙන බෙනිෆිට් එක කියලා. මොකටද යාළුවා වෙනුවෙන් කරන්නේ? ඇයි කරන්නේ? ඒ කියන්නේ අපි අපේ බෝධිසත්ව ගුණය මරාගෙනද නැද්ද? මරාගෙන බෝධිසත්වවරු අනිකා වෙනුවෙන් දෙයක් කරේ ඒගොල්ලෝගේ මුකුත් හම්බෙන්නේ ඉඳ නෙවෙයි. මහා කපි ජාතකයේ නේද? භාග්‍ය බෝධිසත්වයන්න්සේ වඳුරන්ට ඔක්කොටම එගොඩ වෙන්න තමන්ගේ පිට ඒ දණ්ඩ කරනවානේ. අන්තිමේ කෙනා යන ගමන් කුට්ටිය කඩාගෙන යනවා. දේවදත්ත. ඒ තයාටවත් එහෙම නරකක් කරන්නේ නැහැ. බෝධිසත්වවරු දේවල් කරේ තව එකක් ලබා ගන්න නෙවෙයි. අපිට තිබුණේ එහෙම උදාර සිතුවිලි පරම්පරාවක් අපිට જાතියක් විදිහට තිබුණා. මතක තියාගන්න මේ වගේ අලුත් රටකට ආවට අලුත් ලෝකයක් එක්කට ඒ ක්වොලිටිස් ඇති කරගන්න. ඒවා හරිම වටිනවා. නිස්සරණ අධ්‍යාසයෙන් අනිත් අයට දේවල් කරන්න පුළුවන් වෙන්නේ. ඒක ඒ හිත අපිට තියෙනවා. ඒක තමයි අපේ ධර්මයට පදනමක් වෙච්ච හිත. එතකොට දැන් කරුණු කීයක් ඉගෙන ගත්තද? දෙකක් ඉගෙන ගත්තා. දීමට දුෂ්කර දේ දෙන්නේද එය මිත්‍රත්වයයි, කිරීමට දුෂ්කර දේ අනෙක වෙනුවෙන් කරන්නේද එය දෙවෙනි මිත්‍ර ගුණයයි. තුන්වෙනි එක ඉවසන්න අමාරු දේ ඉවසනවාද එය තුන්වෙනි මිත්‍රත්වය. තුන්වෙනි මිත්‍ර ගුණය ඉවසන්න අමාරු දේවල් ඉවසන. දැන් අපට ඉවසන්න අමාරු දේවල් අතර තියෙන්නේ ප්‍රධාන වශයෙන් අපිත් එක්ක ඉඳපු අය අපිව ඉක්මවා යන එක. ඒකයි ඉවසන්න අමාරු. අපිත් එක්ක ඉඳපු අය අපිව ඉක්මවා ගිහිල්ලා අපිට වඩා සාර්ථකයි. අපිත් එක්ක ඉඳපු කෙනෙක් අපව ඉක්මවා ගිහිල්ලා අපිට වඩා සාර්ථක වෙන එක උගලන්න ඒක අමාරු දෙයක්. මොකද අපි කැමති අපි දන්න අය කොහොම අපේ මට්ටමේ ඉන්න නැත්නම් අපිට වඩා ටිකක් පහළින්. ඒක තමයි සාමාන්‍ය මනුස්ස ස්වභාවය. සාමාන්‍ය මනුස්සයාගේ මනස කැමති ඒක. හැබැයි උදාහරණ මිතුරෙකුගේ ලක්ෂණය තමයි උතුම් මිත්‍රත්වයේ තියෙන දුර්ලභ ලක්ෂණක් තමයි ඉවසන්න අමාරුම ඒ වගේ තත්වෙනොත් හොඳට ඉවසගන්න. ඉතින් අපි කවුරුත් අපේ අම්මා තාත්තා ඉක්මවුවානේ. අපේ අම්මා තාත්තා නොලබපු තරම් දැනුමක් ලැබුවා. අපේ අම්මා තාත්තා නොලබපු තරම් අපේ ලෝකය තේරුම් ගන්න උත්සාහ කරා. පංචකාමයේ ගත්තත් ඔබගේ අම්මා තාත්තා වින්දට වඩා බොහෝ දේ ඔබ භුක්ති විඳිනවා. ඒත් උන්නේකට ඉර්ෂ්‍යා කරන්නේ නැහැ. ඉර්ෂ්‍යා කරන්නේ. දිනුවා ඉර්ෂ්‍යා කරන්නේ. නොදිනු කෙනෙක් ඉන්න පුළුවන් ඉර්ෂ්‍යා කරන. එතකොට අනේකාගේ ඉවසන්න අමාරු දෙයක්. ඉවසනවා යනු කුමක්ද?
එයාගේ ගාව මුදිතා ගුණය දිනු වෙලා එනම් ඊර්ෂ්‍යාව ඉවරයි. හොඳ මිත්‍රත්වයකට ඉතින් ඕක ඕනද? දැන් මේ රටේ උඩත් මේ හමු වෙන අය එක්ක හොඳ මිත්‍රකම් පවත්වගෙන යන්න නම් අනිකා Tamanට වඩා ලෞකිකව හෝ ආධ්‍යාත්මිකව හෝ උඩට යන්නේක ඉවසන්න පුළුවන් වෙන්න ඕනිද නැද්ද? පුළුවන් වෙන්න. නැත්නම් මිත්‍රත්වය ගෙන යන්න බෑ. එයාගේ ළමයි උඩට යන්නේක තමන්ගේ ළමයින්ට වඩා. එයාගේ ළමයි දක්ෂ වෙන එක තමන්ගේ ළමයින්ට වඩා. ඒක ඉවසන්න පුළුවන් වෙනවා. නැත්නම් මිතුරුකම් කරන්න බෑ. ඒ කියන්නේ ඊර්ෂ්‍යාව ආපු ගමන් මිත්‍රත්වය විනාශ වෙනවද නැද්ද? විනාශ වෙනවා. ගොඩාක් මිත්‍රත්වයන් විනාශ වෙලා තියෙන අතර මේ ඊර්ෂ්‍යාවකින් දන්නේ. මේ හොඳට ඉන්නා කිරි පැණි පානුයි බටරුයි වගේ ඉන්නවා. ඉඳලා පොඩ්ඩක් හරි උඩට යන දැක්ක ගමන් ඉවරයි. ඊට පස්සේ මෙන්න ෆෝන් උස්සන්නේ. ආන්සර් දැක්කන් නිකන් දැක්කේ නෑ වගේ යන්න පටන් ගන්නවා. ඊයර මම දන්නවා මෙයා දැන් ඕනවට වඩා උඩට යනවා. එයා ආවේ කොහොමද? මුලින් අපි උදව් කරේ. ආපු මුල් කාලේ මගේ ගෙදරින් නට්ටි ටික දුන්නේ. එතකොට යාගේ ඔළුවේ වැඩ කරනවා ඒ තමන්ගේ හට්ටිය අරගෙන මුලින් කෑවේ දිගටම යා අරයාගේ අතුරු ඉන්නවා. යා වෙන තැනකට යන්න බෑ යා. ඒ අපේ මිනිස්සුන්ට හිතෙනවා. ඒකින්ද තමයි මිනිස්සුන්ට දිගට මිතුරුකම් ගෙනියන්න බෑ. හොඳ මිත්‍රත්වය කියන්නේ තමන් ඉක්මවලා තමන් පහු කරලා යනකොට hina වෙලා සුබ පතන. හොඳ මිත්‍රත්වය කියන්නේ. මොකද හොඳ මිත්‍රත්වයේදී තමන් දෙන්න අමාරු දේවල් අනිකට දෙනවා. කරන්න අමාරු දේවල් අනික වෙනුවෙන් කරනවා. ඒව ඇතුලේ අනිවාර්යයෙන්ම එයා තමන්ව ඉක්මවනවද නැද්ද? ඉක්මවනවා. තමන් ඉක්මවනවා. ඒ ඉක්මවන එක උහුලන්න පුළුවන් වීමට කියනවා මුදිතා. මුදිතා. ඒකේ අනුන්ගේ සැපතේදී ඊර්ෂ්‍යා නොකර සතුට වෙන ස්වභාවය. අනුන්ගේ සාතකත්වයේදී ඊර්ෂ්‍යා නොකර තෘප්තිමත් හැඟීමකින් ඒ දෙස බලන සහ සුබපතන ස්වභාවය. ඒකට අපි කියනවා මොකද? මුදිතා. මුදිතාව. හරිම වැදගත්. අපිට සාමය වුණේ නම්, සමගිය වුණේ නම්, සම්බන්ධකමක සෞභාග්‍ය වුණේ නම් එතනම මේ මුදිතා ගුණය. ඔක ඉස්ත්‍රි පුරුෂ සම්බන්ධකමේදී හරි වැදගත් නේ. තමන්ගේ ස්වාමි පුරුෂයා හොබ්බේදින්ද සාතක වීම ඉවසන්න පුළුවන් වෙන්නේ. ඒකට ජෙලසි එකක් එන්න පුළුවන්. එන්නීටදී මොකද ඒකේ බයක් එක්කනේ. බයක් එක මම උඩට යනවා. දැන් මේක ඇතුලේ මට අනුතරක් හිතේ. අනේ වහරේ ඉර්ෂ්‍යාවක් එන්න පුළුවන්. ඒකේ බයට එදා බුදුදහමට අනුව අපි මේ හරීම දරිසම් වෙන්න ඕනි අනිකාගේ සාර්ථකත්වය දැරීම සම්බන්ධව. අනිකාගේ සාර්ථකත්වයේ ඉවසීම සම්බන්ධව පුදුම පරිස්සම් වෙන්න ඕනි. ඒක අපිට හිතට හරි අසහනකාරී දෙයක්. අපිට වඩා කෙනෙකුට යන්නේක විශේෂයෙන් දන්න කියලා. නොදන්න නම් කොච්චර උඩට ගියත් අපිට ඒක ඇති ප්‍රශ්නයක් නෑ නේ. දැන් මේ ජනතාව දුන්නන නාමයක් තියෙනවා කිවිනේ. ඒ කිවි කෙනෙක් කොච්චර උඩට ගියත් අපිට ප්‍රශ්නයක් නෑ. අපිට අදාළ නෑනේ. ඒගොල්ලෝ බිලියන පතියෝ වුණත් ගානක් නෑ. හැබැයි මේ අපි හොඳටම දන්න නේ අපි ආපු කාලෙම එකට ඉඳපු කෙනෙක් උඩකට යනවා කියලා ආරංචි වුණා. හරි අම්මාට ඒක පුදුම අමාරුයි තරණ එක. ඒක දරන්න නම් ඉතින් අර උදාර මිතුරු ගුණය දිනු වෙලාම තියෙන්න නැත්නම් අර හරියන්නේ එක උඩන්න බෑ. සාතකරණේ උඩන්න බෑ. උඩට එන්නේ උඩන්න බෑ. හොඳ නම කීර්තියක් ප්‍රශංසාවක් ලබන එක අහන්න බෑ.
දේවල් ලැබෙනකොට බලන් ඉන්න බැරුව අල්ලන් ඉඳලා අන්තිමට කියනවා පුදුම වැඩේ කුණු වලටමයි කුණු එකතු වෙන්නේ. කියන්නේ ඒක අමාරුම වෙලා පණිනොයි වගේ වචන. මම ඔබට යෝජනා කරනවා. තමන්ගේ හිත ගැන පරිස්සම්. තමන්ගේ හිත ගැන පරිස්සම්. මේ හිත කියන එක හොඳ පැත්තට හදාගත්තොත් හරියට හරි නරක පැත්තට වැටුනොත් විනාශයක්ම තමයි. මේ හිතනේ හරිම බලවත්ම ධර්මනේ. නාහම් භික්කවේ ඒක ධම්මම්පි සමනුපස්සාන. පින්වත් මහණෙනි මම එක ධර්මයක් හෝ නොදනිමි. කුමක් වගේ? යතයිදම් භික්කවේ චිත්තං මේ හිත වගේ. චිත්තම් භික්කවේ ලහු පරිවත්තං මේ හිත පුදුම ඉක්මනට වෙනස් වෙනවද නැත්? වෙනස් වෙනවා. පුදුම වේගකින් මේ හිත වෙනස් වෙනවා. ඒකින්ද ඔබකට පරිස්සම් වෙලා ඉන්න. හරිම සත්‍යමත්ව ඉන්න ඕනේ. සිහියම තමයි මේවට සත්‍ය සහ සම්පජඤ්ඤයනේ අත්‍යවශ්‍යයි. එතකොටයි අපි අඩුම මේ අපි ගාව තියෙන මේ ಗುಣ ටික ඉක්මවාගෙන අර දුර්ගුණ නිර්ලජ්ජී ගති අපිට ඇති වෙනකොට අඩුම අපිට පණිවුඩේ හම්බෙන්නේ 100 නුවණ තිබුණා නේ. ඒවත් දන්නේ නැහනේ අපි යනවා කොච්චර දුර යයිද දන්නේ නැහැ දුර්ගුණ වල. අඩුම සිහිනුවණ තිබුණොත් දන්නවා දැන් මේ යන්නේ හොඳ පාරක නෙමෙයි කියලා. අඩුම එතකොට පාලනය කරගන්න. හරිම සැලකිලින් ඉන්න ඕනේ. ඒකයි සති සම්පජඤ්ඤය සතිය වැඩිම අපි අකණ්ඩ කරන්නේ. මේ කිසිම ගුණයක් ඉස්සරහට ගෙනියන්න බෑ සතිය නැතු. සම්පජඤ්ඤය නැතු. බෑ යන්නේ ඉස්සරහට. මේවා නිකන් ඇති වෙලා එතනින් ඉවර වෙනවා. තව අරමුණු හම්බ වෙනවා. මොකද ඒ අරමුණු තව බොහෝ දේ හම්බ වෙනවානේ. අපි අපෙන් උදව් ලැබපු අය අපිව ඉක්මවනවා, අපිට වඩා සාර්ථක වෙනවා, අපිට වඩා බලගත් වෙනවා. සතුට වෙන්න පුළුවන්. හතරවෙනි එක තමයි ඒක ටිකක් ලෞකික ජීවිතයට සම්බන්ධ කාරණයක්. තමාගේ රහස් මිතුරාට හතරවෙනි මිතුරු ගුණය තමයි තමන්ගේ රහස් මිතුරාට හංගන්න නැතුව කියන කෙනෙක්. තමන්ගේ රහස් කියන්නේ තමන්ගේ හොර වැඩ ටික කියන එක නෙමෙයි. දැන් අපි ගොඩක් මිත්‍රයෝ තියන්නේ ඕවට ගෙදර උඩ කියන්න බැරි ටික තියාගන්න. අපේ හොර ගුහා තියෙනවානේ අපේ ඒවට තියාගන්න. ඒව නෙමෙයි මේ කියන්නේ. ඇත්තටම තමන්ගේ රහස් මිතුරාට කියනවා කියන එක අදාත් ඒ වගේ මේ පටු එකක් නන් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඒ වගේ උත්තමෙක් ඒ වගේව කියයිද නේ? එතන කියන්නේ තමන් සාර්ථකත්වය කරා ගියපු ආධ්‍යාත්මික හෝ භෞතික මාර්ගය තියෙනවා. ඒ මඟ සලකුණු දන්නේ කවුද? තමන්ද. තමන් සක්සස් නන්නේ තමන් හරියට තැනකට ඇවිල්ලා ඉන්නේ කියලා තමන් දන්නවනම් තමන් දන්නා මේ මඟ සලකුණු. වල තියෙන තැන, කන්ද තියෙන තැන නේ, බොරු වල තියෙන තැන ඔක්කොම දන්නවා. හොඳ උදාාර මිත්‍රත්වයකදී තිබෙන ලක්ෂණයක් තමයි තමාගේ ඒ තමන්ගේ ගමනේ තිබිච්ච තමන්ගේ සාධකත්වයේ තිබිච්ච ඒ රහස් අනිකයට බෙදා ගන්න. ඒක ඉතින් ගොඩක් අය කරන්න දෙන්නේ නැහැ. ගොඩක් අය කියන්නේ ඕක ඔයාගේ පිටම එනවා දෙන්න එපා. කොටසක් තියාගන්න කියලා. බුද්ධ ධර්ම කියනෝ නෑ දෙන්නේ. සාමාන්‍ය මිනිස්සු තමයි කියන්නේ කොටස් තියාගන්න කියලා. මොකද සාමාන්‍ය මිනිස්සු ගොඩක් ඒවා හින්දා පසුව පීඩා විඳිනවානේ. ඇත්තටම මේ පීඩා විඳින්නේ එකෙන් අර නිස්සරණ අධ්‍යාසයෙන් තමන්ගේ සාර්ථකත්වයේ මාර්ගය අනිත් එක්කනට කියපු අයටත් වඩා අර එයාගේ වටේ ඉන්න අය කියනවා දැන් ඔයාට ඇතිනේ. ඔක්කොම ගන්නුවානේ.
අපිට මේ අර වටේ ඉන්න හිංසා කරනවානේ. ඔයා තමයි මෙයා ඔච්චර උඩට ගෙනිච්චේ. යමෙක් උඩට ගිහිල්ලා ඔබට හොඳ කරනවද නරක කරනවද කියන එක එයාගේ ප්‍රශ්නයක්. ඔබ උදාර විතුරුකමක් අනිකාට දෙනවා නම් ඒක උපේක්ෂාවෙන් කරන්න ඕනේ නේ. ඔබගේ රහස් අනිකාට දීම යනු එයා ඔබව ඉක්මවා යන්න හේතුව වෙන්න පුළුවන්. වෙහැකි. හැබැයි මිත්‍රත්වයේදී ඔබගේ තිබෙන ඒ සාර්ථකත්වයේ මඟ අනිකාට වහන්නේ. ඔබ විඳ දෙයටත් වඩා දෙයක් විඳින්න පුළුවන් නම් යමෙකුට ඔබ ඒකට උදව් කරනවා. ඒකෙදි එයා ඒකට කෘතඥ වෙනවද නැද්ද කියන එක එයාගේ ප්‍රශ්නය. ඒක ඔබ එකක් නෙවෙයි. ඒක ඔබට වැඩක් නෑ ඒක. අපි ඔය අනිතට උදව් කරනකොට එහෙම බැරියර් දාන්න යන කට්ටියට කියන්න එයා උඩට ගිහිල්ලා මොනවද කරන්නේ කියන එක එයාගේ ප්‍රශ්නය. අපිට මිත්‍රත්වය කියලා එකක් තියෙනවා නම් ඒක මිත්‍රත්වයක් නම් අපිට කොටස් හංගන්න පුළුවන් කමක් නෑ. අපි දේවල් කරන උපේක්ෂාවෙන්. ඒ වෙයිතින් ඔය එළියෙන් පටන් ගන්න අමාරු හින්දා තමයි මම කියන්නේ ගෙදරින් පටන්. ළමයින්ට උපරිම සාර්ථක වෙන්න ලෞකිකවත් ලෝකෝත්තරවත් ඔබ ඔක්කොම ඔබ දන්න මාර්ග සහ උපායන් ටික කියන්න ඕනද නැද්ද? කියන්න. අංගන්න නැතුව කියන්න. ගුරු මුස්ටි තියාගන්නේ නැතුව කියන්න. සමහරට ඔබේ ළමයි ඔබට වඩා ගොඩාක් කියලාට යයි ඔබට කන්ට්‍රෝල් උත් නැති වෙනවා. ප්‍රශ්නයක් නෑ. ඒක ඔබේ ප්‍රශ්නයක් නෙමෙයි. වැදගත්. දැන් එයා ඔබට අහුම්කම් දීදී ඔබේ පස්සේ වැටිලා ඉන්නවද කියන එකට වඩා ඔබ පෙන්නපු පාරේ ගිහිල්ලා එයා සාර්ථක වෙලා. සරලයි වැදගත්. අපිට ඕනි උනේ ඒකනේ. එයා ගියාට පස්සේදී එතෙන්ට ඒකේ කොටස් අපි බලාපොරොත්තු වෙන්නේ අනේකේ තේරුමක්. ඒක නිකන් අපි විඳවන්න කාරණාවක් හදාගන්නව විතරයි. බුද්ධාගම යෝජනා කරනවා ඊටාම උදාර මිත්‍රත්වයක් අනිකාට ප්‍රදානය කරන්න ඕනේ නම් උපේක්ෂා ගුණයත් අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍යයි උපේක්ෂා. ඒ ගුණයම අපිට උදව් කරනවා ඊළඟ කාරණාවටත්. ඒ තමයි මිතුරාගේ රහස් රකින්න. අපේ රහස් කියනවා එයාගේ රහස් රකින්න. දැන් උපේක්ෂාව නැත්තම් ඕක කරන්න තමයි. දැන් එයා සාර්ථක වෙච්ච හේතු එයා උඩට ආපු හේතු අපි දන්නවා අපිට කියලා. අපි ඕවා ආරක්ෂා කරන්නේ එක නවතිනවා අපිට එයාගේ සාර්ථකත්වය දරන්න බැරි වුණොත්. එයා අපේ සීමාවේ නැති වුණොත් අපි කියනවා ටික කියනවා. ඒ කියන්නේ අපට පුළුවන් වෙන්න ඕනි හොඳ සම්බන්ධකමකදී තාම ඉහළ සම්බන්ධකමකදී අපිට පුළුවන් වෙන්න ඕනි අනිකා අපට කියලා තියෙන එයාගේ ගමන් මඟ එයාගේ මාර්ගසිතියම ඒක රකින්න අපිට පුළුවන් වෙන්න ඕනි. ඒක අපි රැකන් ඉන්න එයා උඩට යනවා වෙන්න පුළුවන්. ඒක තමයි මිත්‍රත්වය කියන්නේ. ඒක තමයි ආදරය කියන්නේ. ඒක තමයි කන්ඩිෂන්ස් නැතුව අපි අනිකාට සෙනෙහවන්තයි කියන්නේ. අපි දන්නවා ඔක්කොම දුර්වල කනුයි දක්ෂ කනුයි යාගේ. ඒ කියන්නේ විනාශ කරන්නේම පාවිච්චි කරන්නේ. එහෙමයි අපිට ජීවිතේ හම්බ වුණා. ඒක මහා භාග්‍යද නැත්? සාල භාග්‍යයක්. ඒකේ ප්‍රමාණ කියන්නේ. මම යෝජනා කරනවා ඒ වනිකාට දෙන්න කියලා. බය වෙන්න එපා. අනිකාට දෙන දේවල් මේ ආත්මේ හම්බුනේ නැතොත් ඊළඟ ආත්මේ හරි හම්බුනේ. හම්බුනේ නැතත් අනිකාට හොඳයි. ඒක ප්‍රධාන එක. දැන් කරුණු අපි ඉගෙන ගත්තා එක දීමට දුෂ්කර දේවල් දෙනවා. දෙක කරන්න අමාරු දේවල් කරලා දෙනවා. තුන ඉවසන්න අමාරු ඒවා ඉවසනවා. හතර
අපේ රහස් මිත්‍රත්වයේ වෙනුවෙන් වෙන්නලා දෙනවා කියලා දෙනවා. එයාගේ රහස් රකින්නවා. ඊළඟ එක හයවෙනි එක තමයි විපතටපත් මිතුරා අත නොහරින. මිත්‍රෙක් විපතටපත් වුණාම කරදරයක වැටුණාම අතාරින්නේ නැති. උදාර ගුණය. මේ වගේ රටකදී ඒක අත්‍යවශ්‍යමද නැද්ද? අත්‍යවශ්‍යයි. මොකද මෙහි නෑදෑයෝ එනකොට හෝ නෑදෑයොන්ට පණිවිඩ යනකොට ගොඩාක් දේවල් ඉවරයි. මෙහි ඉන්න ඉතින් ඔබට නෑදෑයෝ මේ මිතුරියෝ තමයිනේ. විපතේදී සැපතේදී නැතත් කමන්නේ නැහනේ. බොන දවසට නැතත් කමන්නේ කකුල කැඩිච්ච දවසට කියලා. ඉන්නේ. එදාට හිටියොත් එකට ලැබෙන ආනිසංස කියන්න බැරි තරම්. ඒක විශාල ප්‍රතිලාභයක් වෙන දවසක් එනවද නැද්ද? එනවා. මොකද මිනිස්සුන්ට හොඳටම දැනෙන එකක් තමයි තමන් විපතටපත් වුණාම තමන් එක්ක ඉන්නවා. ඇත්ත වශයෙන්ම අපිට විපත් වෙන එකේ තියෙන හොඳ තමයි අපිට ඉන්න ගාන හොයාගන්න පුළුවන්. දැන් කොටක් අය විපත් වෙන්න එපා, කරදර එන්න එපා, පළ උපද්‍ර වෙන්න එපා කියලා කියනවා. මම නම් කියන්නේ. මොකද මට ඇත්තම මිනිස්සු හොයාගන්න පුළුවන් වෙන්නේ කරදරින්. විපත්ති කාලෙට. බොහොම ප්‍රසිද්ධියෙන්, කීර්තියෙන්, ලාභයෙන් ඉහළටම යන කාලෙට අපේ වටේ ඉන්න මිනිස්සු කොයි જાතිය මිනිස්සුද කියලා හොයන්න පුළුවන්ද? බෑනේ. ඒ රැස් වලල්ලේ කවුරුත් බබලි ඉන්නවා. අපේ රැස් වලලු ගැලවෙන්නම ඕනි ඇත්ත හමුවෙන්. කවදාකවත් කරදර වලට හිම සාප කරන්න එපා. කරදර යනු පුදුම විදියට අවබෝධයක් අපිට මේ ලෝකෙ ගැන, ජීවිතය ගැන දෙන එකක්. ඇත්තටම අටලෝ දහම නිතර අටම අපිට එන එක හොඳයි. නැත්නම් දිගටම හතරක් ආවොත් එහෙම අපි නිවන් දකින්න නෙමෙයි සදාකාලික වෙන්නේ. ඒ කියන්නේ අපිට ආවොත් දිගටම ලාභ, දිගටම කීර්තිය, දිගටම ප්‍රශංසා, දිගටම සැප. දිගටම ආවොත් එහෙම අපිට මේ සසර දුකයි කියලාවත් හිතෙන්නේ නෑ. ලාභය කලාපේ නොඉන්නකට. කීර්තිය එක අපකීර්තිය එනවා, නින්දා එක ප්‍රශංසා එනවා, සැප එක දුක එනවා. එතකොට තමයි අපිට මේවා බැලන්ස් නේ. කොච්චර මේ తాවකාලිකද කියන එක තේරෙනවා. ඒ නිසා මේ අපි කවදාවත් ඔය ජීවිතේ එන කරදර බාධක එක්ක නම් රණ්ඩු වෙන්න හොඳ නැහැ. එදාට අපිට ඉන්න කල්යාණ මිත්‍රයෝ ගන්න හොයාගත්තා. ලොකුම ලාභයක් ඒක ඉන්න ඇත්ත මිනිස්සු හම්බ වෙන්නේ. ඒ කාලේදී හරියටම හොයාගත්තා. ඔබ විශ්වාස කරන එක නැහැ. තවමත් මගේ දායක සභාව, මගේ පන්සල දායක සභාවෙන් 15. ඒ 15 මම යුනිවර්සිටි යන කාලේ ඉඳලම මාව ඇසුරු කරපු පාරස්ත. එහෙම නැතුව මම මේ ප්‍රසිද්ධ වුණාම හමු වෙච්ච අය මගේ පන්සලේ දායක සභාවේ මම කවුරුත් දන්නේ නැති කාලේ මට සලකපු අය අයගොල්ලෝ ඉන්නෝ දායක සභාව. මොකද මම හොඳටම දන්නවා ඒගොල්ලෝ කවදාකවත් හිතුවේ නැහැ මම ප්‍රසිද්ධ වෙයි, මම මිනිසුන් අතර ජනප්‍රිය වෙයි. එහෙම හිතලා නෙවෙයි මේ මිනිස්සු අපිට කීටි. අපිට උදව් කරේ. උගන ගන්න ශක්තිය දුන්නේ. ඒ තමයි කලාව. ඒගොල්ලෝ එක්ක වැඩ කරන හින්දා තමයි දැන් මම අවුරුදු 15ක් විතර අඛණ්ඩව මම ධර්මදේශකයෙක් විදිහට වැඩ කරන් යන අරුබුදයක් හදාගන්නේ නැතු. මොකද ඒ කවුරුත් නොදන්න කාලේ ඉඳලම ආශ්‍රය කරපු අය තමයි ආශ්‍රය කරන්නේ. අන්තයව කොම් කරනවා මුකුත් නෙමෙයි. නමුත් ඉතින් අර ළඟින් දේවල් සාකච්ඡා කරන බෙදා හදා ගන්න ඒ දායක සභාව කියන එකට අපිට ඉන්න ඕනි. ඇත්තටම මේ අපිට දේවල්
මහා ලොකුවට නොතිබිච්ච කාලෙ නුපුවා. දැන් දායක සභාවලට මට ලංකාවේ ඉතින් ඕනතරම් පිරිසක් දායක සභාවේ 500ක් වුණත් බන්ධගත හැකි නේ. සියලු දේශපාලකයෝ ගෙන්නු ගන්න පුළුවන්. ඇයි? මොකද මම දන්නවා ඒගොල්ලෝ හැමෝටම මම වටින්නේ මම ප්‍රසිද්ධ තාක්කල් විතරයි. හෙට මම අප්‍රසිද්ධ තත්ත්වයටපත් වුණා. හෙට මම අපකීර්තියටපත් වුණා. හෙට මම නින්දා අපහාස වලට ගොදුරු වුණා. හෙට ඉඳලා ඉන්නේ කවුද? අර 15 දෙනා තමයි. ඒක තමයි. ඒක තමයි. අපි දැනගන්න. අපි අපේ ජීවිතේ විපතේදී අනේකාව අතහැරින්නේ නැතුව ඉන්න. මිනිසුන්ට විපත්. මිනිසුන්ට යනවා වගේම අපිටත්. දෙන්දි අපි අවංකව ඉන්නවා. අවංකව ඉන්නවා. කිසිම කෙනෙක්ව යූස් කරන්න නැත්නම් ඇසුරු කරන්න. කිසිම කෙනෙක්. ඒක උරුවට ගන්න එපා. මෙයා ඇසුරු කරොත් මේක කරගන්න පුළුවන් අර්ථ කරගන්න පුළුවන්. ඒ පටන් ගන්න තැනම මහා අපිරිසිදුනේ සම්බන්ධය. අපිරිසිදු. තමන්ගේ පුද්ගලික දේවල් වලට පාවිච්චි කරන කවුරුත් ඇසුරු කරන්න. ඔබ අනිත්‍යව කුසලයේ යොදවන්න. පිනේ යොදවන්න. ඒව කරන්න. ඒව කරන්න. ඔබගේ පුද්ගලික ප්‍රශ්න වලට මිනිස්සු පාවිච්චි කරන්නේ නැත්නම් කවුරුත් ඇසුරු කරන්න. ඒ වුණොත් අන්තිමට ඔබ දන්නේ නැහැ ඔබත් පාවිච්චි වෙනවද නැත්? අනිවාර්යෙන් පාවිච්චි. ඔබ හිතන්නේවත් නැති වෙලාවක තමයි ඔබ පාවිච්චි වෙන්නේ. හිතන්නේවත් නැති ප්‍රමාණයකින්. එදාට ඉතින් බැනලා දොඩල වැඩක් නෑ. ඒ නිසා හොඳට තේරුම් ගන්න. එදාට බැනලා දොඩල වැඩක් නෑ. මොකද තමන් වපුරණේවනේ තමන්ට එන්නේ. තමන් වපුරණේව තමයි තමන්ට එන්නේ. ඒක මතක තියාගන්න ඕනේ හැමතිස්සෙම. අපි අනිත් අය පාවිච්චි කරා නම් අපි දන්නේම නැතුව අපිටත් ඒක වෙනවද නැත්? ඒකම වෙනවා. ඒක අනිවාර්යයි. අන්තිම කාර්යය. හත්වෙනි කාර්යය. හත්වෙනි මිතුරු ගුණය තමයි ධනයෙන් පිරිහුණු මිතුරා අත් නොහඬි. ඒ කියන්නේ මනුෂ්‍ය සම්බන්ධකමකදී එයාගේ ගාව තියෙන භෞතික සම්පත් වලට වටිනකම් දෙන්න යන්න එපා කියන එක. ඒ කියන්නේ ධනයෙන් පිරිහුණු මිතුරා අත් නොහඬි කියන්නේ මොකද්ද? ගේ දිහා බලලා නෙවෙයි යාළුකම් පවත්වන්නේ. තේරුණාද? මම අපේ මාත්‍යාලගේ පින්කම බාරගන්න ඉතින් මම ඇත්තටම මේගොල්ලෝ අදටත් මම හරියට දන්නේ මොකද කරමු රස්සාව කියලා. මට ඒක වැඩන්නේ. ඒක මට වැඩන්නේ. ඒකවල ශ්‍රද්ධාව තියෙනම් ඒක තමයි යාළගේ වත්කම්. ඒගොල්ලෝගේ ඉන්කම් එක මොකද්ද? දේපල කොච්චර තියෙද? ෆික්ස් ඩිපොසිට් කොච්චර තියෙද? මට ඇයි? මට වැඩන්නේ. අපිට කෙනෙක් ඇසුරු කරන්න ඇත්තටම එයාගේ වත්පොහසත්කම් කියන එක අපි නිර්ණායකයක් කර නොගත යුතුයි. අපිට ඔයා ඉස්සර හම්බ වෙච්ච පැරණි වැරදි උපදේශනයක් තියෙනවා අපිට කියලා තියෙන්නේ යාළුවෙක් හරි ඇසුරු කර අපිට වඩා ලොකු මිනිහෙක් ඇසුරු කරා. මේක නිකන් අර උපමාවට කියන්නේ එල්ලෙනවා නම් හරි හමන් අත්ත කෙල්ලියන් හේතු වෙනවා නම් හරි හමන් තැනකට හේතු වෙන යූස් කිරිල්ලම තමයි. අනිත් අයව පාවිච්චි කරන්නම තමයි වැඩිම උපදෙස් හම්බෙලා තියෙන්නේ. මම යෝජනා කරනවා ඒක කරන්න එපා. මිනිස්සු පාවිච්චි කරන්න හිතාගෙන මිනිස්සු ආශ්‍රය කරන්න යන්න එපා. විපත්තියේ සීමාව හොයාගන්න බෑ. තේරුණානේ? විපත්තියේ සීමාව හොයාගන්න බෑ. ප්‍රමාණය හොයාගන්න බෑ. මොකද මේ මිනිස්සු ආශ්‍රයයට ගියොත් අනිකාගේ වත්පොහසත්කම් සහ බලයනේ තමන්ගේ දෙයකට පාවිච්චි කරන්න කියලා විපාකයක් එනවාමයි. එනවා. හරිම පරිස්සම්නේ. පුදුම විදියට කල්පනාකාරී වෙන්න. මොකද අපිට පුළුවන් වෙන්න ඕන හොඳ මිතුරෙක් නම් එයා දේවල් තිබිලා ආයෙත් බිඳුවටම වැටුණත්
ඒව මත එයාව මගහරින එක නවත්තන්න නේ. ඒ කියන්නේ මගහරින එක කරන්න හොඳ නෑ අපි. දෙන්න අපි යන්න හොඳ නෑ. මොකද අද පිරීලා ඉන්න කෙනා හෙට ආපහු උඩට එන්න පුළුවන්. ඒත් එයා ධනෙ පිරෙවුනාට එයා ආධ්‍යාත්මික හොඳ මිනිසෙක් වෙන්න පුළුවන්. කෙනෙක් ගාව තියෙන භෞතික සම්පත් දිහා බලන්න එපා. මේ කාලේ නම් මේ භෞතික සම්පත් ගොඩාක් තියෙනවා කියන එක එච්චර හොඳම දෙයක් නෙමෙයි. ඒක ඇතුළේ ඊළඟට මිනිස්සු බලන්නේ මේක ඇතුළේ තව මොකක් හරි තියෙනවා. ගොඩාක් භෞතික සම්පත් තියෙනනම් ඊළඟට ඕන කෙනෙක් හොයනෝනේ එයා හෙව්වේ කොහොමද කියලා. එයා ආපු ගමම මොකද? නිසා ඕනමට වඩා භෞතික සම්පත් තිබීම සම්බන්ධකමක් ආරම්භ කරන්න හොඳම එකක් ලෙස නම් කල්පනා කරන්න එපා කියලා මම යෝජනා කරනවා. බොහොම වැරදි දේවල් ඒවා. අපි හැම තිස්සෙම මේ වැලියුස් වලට ඒවට තමයි අපේ ප්‍රමුඛතාවය දෙන්නේ. යා කොච්චර වැදගත්, කොච්චර යහපත්, කොච්චර නිවැරදිව ජීවත් වෙනවා. ඒවට අපි ප්‍රමුඛතාවය දෙනවා. යාගේ වටේ තියෙන දේවල් ප්‍රමාණය, යාන වාහන ප්‍රමාණය ඒවා නෙමෙයි. බලන්න ලංකාවේ කොට මිනිස්සු රැවටෙන්නේ ඕවා මත මිනිස්සු ආශ්‍රය කරන්න ගිහලානේ. කපුවෝ කියලා જાතියක් එක්ක මොන තරම් රැවටිලාද කියලා. යන ගමන් පෙන්නගෙන යන මේ වත්තත්තයි තියාලට තමයි. අර වත්තත්තයි තියාලට තමයි කියන අන්නේ වගේ රවට්ටලා වංචා කරලා මිනිස්සුන්ට කසාද කරලා දෙනවා ලංකාවේ. තාම ඉන්න එකක්. තාම. ඉතින් කර්ම කියන්නේ මිනිස්සුන්ගේ ස්වභාවය පළවෙනි වටේත් රැවටිලා දෙවෙනි වටේත් රැවටෙන්න ආසයි. ඒක තමයි මිනිස්සුන්ගේ ගතියක් ඒ කියන්නේ. මං ඉල්ලා සිටින ඔබට මේ ලෝකේ ඊටාම හොඳ ජීවිතයක් වුණා. සසර ගමන නිමා කරන්න ඕන. ඔබ ආධ්‍යාත්මික වටිනාකම් වලට ප්‍රමුඛයි. භෞතික දේවල් තින්නේ ඕන. නැති වුණත් ඉතින් තියෙන ටිකට හිත හදා ගන්න පුළුවන් නේ. හිත හදාගෙන නම් කාගේවත් භෞතික ලයිස්තුවෙන් එයාව මනින්නේ. හොඳ හෝ නරක කියලා. හොඳ කියලා මනින්නත් බෑ, නරක කියලා මනින්නත්. අපිට කියන්න බෑනේ කෙනෙක් උඩට ගිහින් තියෙන ඔක්කොම කුඩු විකුණලා කියලා. කියන්න බෑ. අපිට උඩට ගිහපු මිනිස්සු ගැන එක්කෝ තියෙන්නේ බොරු පැහැදීමක්, එක්කෝ තියෙන්නේ නරක දරුණු විවේචනයක්. සමහර මිනිස්සු ආනන්දන් ඉහදා ගන්නකොටම ගමේ ඔක්කොම එක අහුල පද හදනවා. කට්ටු දෙකක් අතර කොහොමද දන්නේ? ඔය යට ඇති මොනවා හරි ඕවයි. කොහොමද අපි කියන්නේ? එහෙම ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ තියෙන රෙප් CID කියලා එකක්. ඒක තමයි යන්නේ. එයාගේ එක හොයන්න. අපි මිනිස්සුන්ගේ භෞතික දේවල් දිහා බලලා හොඳ මිනිස්සු කරන්න හෝ නරක මිනිස්සු කරන්න යන්න හොඳ. තිබුණත් නැති වුණත් භෞතික දේවල් මනුෂ්‍ය ගුණ ධර්ම එක්ක වැඩ කරා. හොඳ මිත්‍රයෙක් වෙන්න, මිතුරියක් වෙන්න ඒ කරුණු හත වැදගත්. මිත්‍ර සූත්‍රය. ලෞකික ජීවිතයට අවශ්‍ය මේ ටික ලෝකෝත්තර ජීවිතයටත් අත්‍යවශ්‍යයි. ඔබ කරුණු හතක් ඉගෙන ගත්ත ප්‍රමාණවත් පැයකට විනාඩි 5ක් ඔබ බණහන් හිටිය. අපි 12 මානේ පටන් ගන්නකොට දැන් 35 වෙනවා. මිටහම මම මේ දේශනේදී කරන්නේ නැහැ. මම ඉතාල සතුටු වෙනවා. මේ වෙලාව බණහන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. මම කල්පනා කරා කොහොමද බණහන්නේ. මේ ඇවිල්ලා මිනිස්සු කැම ගත්තම යම් තීන මිද්දයක් එන වෙලාවක්. බක්ක සමාදෝනි අපි කතා කරේ බත් මාත තියෙන වෙලාව. තා දුෂ්කර දෙයක් ඔයත් කොහොම හරි පැක් ආන්නේ. හොඳ සාර්ථකත්වයක්. හොඳ ජයග්‍රහණයක් නේද? මේක අහන් ඉන්න තියෙන කැමැත්ත විසින්ම අර බත් මාත පෙරතුවා. මතක් කරන්නේ ඒකනේ ඒක ඒ මුල් දේශනාවට ඒක ආපු එක හොඳයි. ඒ කුසල ඡන්දේ හදාගත්තොත් ඕන වෙලාවක අහන්නේ. ඕන වෙලාවක.
කැමැත්ත විසින් නිදිමත නැති කරනවා. නැත්තම් නිදිමතයි. ස්වභාවිකවම නිදිමතක් එන වෙලාව. ඒක හොඳයි ඔයත්. හොඳට මේ දේශනාව අහන් හිටියා. දැනුමක් ලබා ගන්න උත්සාහ කළා. මම හිතනවා සාර්ථකව යම් දැනුමක් ලබා ගත්තා. අර කරුණු ටිකක් සහ දන්න ඒවා නැවත හොඳට තේරුම් ගැනීමක් නේ. දෙකම මේ ධර්මයේ තියෙන එකනේ අසුතං සුනාති නොසපු ඒ වහන අසුතං පරියන්තන. ආපු ඒවා තව හොඳට අලුත් වෙනවානේ. තවත් හොඳට දැනුවත්. ඉතින් අදත් මේ පින් කටයුත්තේ දායකත්වය අරගෙන මේ පළාතේ සංවිධානය කටයුත්ත අපේ යසෝදා නෝනා නේද? යසෝදා ජයවර්ධන මටත් එක සැරේටම කියුනේ යසෝදරා ජයවර්ධන කියලා. නම වෙනස් කරමුද? මේ මහත්යටත් ඒක කියුණානේ. මටත් ඒ පළවෙනි සැරේ කියනකොට මට කියුනේ යසෝදරා කියලා. නමුත් මම හරියට ලියලා තියෙන මේක යසෝදා ජයවර්ධන නෝනා. ඉතින් එතුමිය මුල් වුණා. යාළු මිත්‍රයෝ පවුලේ අය එක්ක මේ කොමියුනිටි හෝල් එකට මේ පිරිස කැඳවගෙන එතුමිය මේ පළාතේ තායි පන්සල එක්ක බොහෝම සමීප සම්බන්ධකම් තියෙනවා. අපේ මෙඩිටේෂන් සෙන්ටර් එකත් එක්ක දායකාවක් ලෙස කටයුතු කරන බව මම දැනගත්තා. ඉතින් ඔබතුමිය හොඳයි යාළු මිත්‍රයොත් කැඳගෙන මේ පින්කම මේ පළාතේ සූදානම් කරපු එක. ඉතින් මේ කටයුතු සමස්තය සංවිධානය කරපු අපේ කොබ්බකඩුව මහත්තයාට අක්ෂිනෝනාට ලොකු ශක්තියක් මෙහෙම මිතුරියෝ ඉන්න එක නේද? ලොකු ශක්තියක් මේව තනියෙන් කරන්න බෑ. අනිත් එක පින්කම් කියන ඒවා තනියෙන් කරන්නත් හොඳ නැහැ. ඊළඟට පින්කමේ ආනිසංස හම්බ වේවි. නමුත් පරිවාර සම්පත කියන එක නැතු. අපිට පින්කම් කරනකොට අනිත් අයත් එක්ක කරන්න ඕනේ. කොච්චර වටිනවද? හරි වටිනවා. තමන්ට පුළුවන් උපරිම දායකත්වය දෙන ගමන් තව අය එකතු කරන්න. ඒ නිසා බොහොම හොඳයි. ලස්සනට පින්කම කරගත්ත රැස්වෙච්ච පින් කුසල් දෙවියන්ට අනුමෝදනා කරමු. දෙවියෝ මේ පින් අත් කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදය දිනාලංකාර සායනහන්සේ ඇතුළු භාවනා මධ්‍යස්ථානයේ වැඩ ඉන්න සායනහන්සලට, ශ්‍රොක් වැලි භාවනා මධ්‍යස්ථානයේ වැඩ ඉන්න ආචාර්ය කුසල සායනහන්සේ ඇතුළු මහා සංඝරත්නයට, අපේ ජීවක මහත්මයාගේ, අක්ෂිනෝනාගේ ආදරණීය අම්මලා දෙන්නට, යශෝදා නෝනාගේ දරුවන් ඇතුළු ඇයට උපකාර කරපු සියලු දෙනාට, ඒ වගේම දයාවිතනගේ මහත්මයා, පන්දුල වක්කුඹුර මහත්මයා ඇතුළු කොට මේ උතුම් පින්කමට වචනකින් හරි දායක වෙච්චනේ උදව් උපකාර කරපු හැම දෙනාට සේසෙම ජීවක මහත්මයාගේ, අක්ෂිනෝනාගේ පුතුණුවන් සාතියනිය ඇතුළු ඔබේ සියලු දුවදක්වන්ට සියලු දෙවියන්ගේ ආශිර්වාදය වේවා. කරදර දුරු වේවා, බාධක දුරු වේවා, යහපත් සිතුම් පැතුම් ඉටු වේවා. ඔබ ජීවත් වෙන මේ රටත්, ඔබගේ ආදරණීය මව් රටත් දෙවියෝ ආරක්ෂා කරත්වා. උතුම් දෙවිවරු මේ පින්බලෙන් නිවන් දකිත්වා. සාදු සාදු සාදු. විශේෂයෙන්ම අභාවයට පත්වෙච්ච අක්ෂිනෝනාගේ ජීවක මහත්මයාගේ ආදරණීය තාත්තලා දෙන්නට, ඒ ඇතුළු කොටේ පරපුරේ මියගේ සිල් දෙනාට, යශෝදා නෝනාගේ මියගිය ආදරණීය මව්පිය පරම්පරාවල ඥාතීන්ට, මේ පින්කමට ආපු උදව් කරපු ඔබ හැම දෙනාගේම නමින් මියගිය නෑයන්ට, ඔබේ මගේ මව් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට මේ පින්වත් වේවා. අමාම නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාටත්, දෙවියන්ටත්, මියගිය සියලුම ඥාතීන්ටත් මේ පින් කුසල්පත් වීමෙන් මේ භවයේ පුරාම සසර හැම භවයකම සත්පුරුෂයෝම මුණ ගැහිවා, කල්‍යාණ මිත්‍රයෝම මුණ ගැහිවා. උතුම් සද්ධර්මයේම ශ්‍රවණය කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්ති පුරමින් නිවන් අවබෝධ කරන්ට, දුකින් නිදහස් වෙන්න මේ පින් කුසල් පාරමිතා ධර්ම වේවා. සතු සතු සතු. ආකාශට්ටා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාශට්ටා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාශට්ටා චුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ.
හොඳයි හැමදෙනාම වන්දනා කරමු. අභිවාදන සීලෙස්ස නිච්ඡං වත්තාවචායනෝ සත්තහරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චතෝ නිබ්බාන සම්පatti එමිනාතේ සමිච්ඡතු මේ ස්ථානෙට බණහන්ට ආපු බෞද්ධ හැමදෙනාටම නිදුක් බව නිරෝගී බව සුවපත් බව මුදා වේවා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයලත්තං බුද්ධ පුත්තං නමः. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයලත්තං බුද්ධ පුත්තං නමः. ආරිකුත්තාදි පේරාණං ආගතාපටිපාටින සක්කා සීල දයාවාසා